මං අද ඉන්නේ ඕගොල්ලන්ට පේනවා ඇති මට පිටිපස්සෙන් තියෙන්නේ ඇතාගල. ඓතිහාසික ඇතුගල් පුරවරේ ඇතාගල තමයි අර මට පිටිපස්සෙන් තියෙන්නේ. ඇතාගල මුදුනේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඈතින් වැඩ හිටිනවා. ඔබට පේනවා ඇති. මම මෙතන තෝරාගත්ත අද වෙනසකටත් එක්ක වෙනස් අත්දැකීමක් ඔබට අත් කරලා දෙන්න. පසුබිම මේ විදිහට මම තෝරාගත්තා. අද දවසේ මාතෘකාව sannivedana ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය කියන මාතෘකාව තමයි අපි කතා කරන්නට නියමිත වෙලා තියෙන්නේ. අපිට කතා කරන්න නියමිතව තියෙන්නේ. අපි කතා කරන්න යන මාතෘකාව අපේ විෂය නිර්දේශයේ එන 10 වෙනි පාඩම sannivedana ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය කියන පාඩම තමයි අද කතා කරන්නට යන්නේ. මේ පාඩම ගැන සලකා බැලුවොත් එහෙනම් අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ sannivedana ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියලා. sannivedana හා මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ රාජ්‍ය බලධාරීන්ගේ තීරණ යොමු කරන පොදු මූලධර්ම වලට sannivedana ප්‍රතිපත්ති කියලා අපිට කියන්න පුළුවන්. එතකොට සිවිල් නිදහස මානව අයිතිවාසිකම් කෙරෙහි බලපෑම් ඇතිවන විට විවිධ sannivedana ප්‍රතිපත්ති පුරවැසියන්ගේ ප්‍රතිපත්ති වල කොටසක් බවට පත් වෙනවා. ඒ ස්වરૂපය අපිට හඳුනා ගන්න පුළුවන් වර්තමානයේ වෙනකොට. sannivedanaya කියන මූලධර්මයේ sannivedanaya කියන ක්‍රියාවලිය වඩා ඵලදායක වෙන්න ඒකේ ශක්තිය සමාජ සාධක වලින් සංදේශ විසරණය කරන්න ඕන. මහජන මතය ඒකෙදි එලි දැක්වෙන්න ඕන. sannivedana ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සැලසුම්කරුවන්ගේ වෘත්තීය මට්ටමේ වගකීම වෙන්නේ සමාජ ධර්මතා විකෘත වෙන්නේ නැති ආකාරයට sannivedana ප්‍රතිපත්ති සකස් කරන්න ඕන. මහජනයාට ජනතාවට වැඩක් වෙන ආකාරයට යහපතක් වෙන ආකාරයට sannivedana ප්‍රතිපත්ති සකස් විය යුතුයි. sannivedana ප්‍රතිපත්ති හැදෑරීමේ මුඛ්‍ය පරමාර්ථය විදිහට අපි සැලකන්නේ අන්තර්ගතය පිළිබඳ අවබෝධය ලබා ගන්න පුළුවන්. මාධ්‍ය කර්මාන්තයේ හිමිකාරීත්වය පිළිබඳව අවබෝධය ලබා ගන්න පුළුවන්. තාක්ෂණික යටිතල පහසුකම් පිළිබඳ අවබෝධය ලබා ගන්න පුළුවන්. තාක්ෂණික සංවර්ධනය, මාධ්‍ය සම්බන්ධතා අධිකාරීන් හා ඒවාට සම්බන්ධ සාධක යනාදී කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන් අපිට මේ sannivedana ප්‍රතිපත්ති පිළිබඳ සලකා බැලීමේදී. ඒ වුණාට බොහෝ සමාජ විමර්ශනවලදී sannivedana ප්‍රතිපත්ති වලට බලපාන හෝ මග හැරිය නොහැකි, වැළැක්විය නොහැකි සමාජ සාධක රාශියක් හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට වර්ණ භේදවාදී, වාර්ගිකත්වය, ජාතිවාදී, ආගම්වාදී මේවා අපේ රටවල් වලටත් ආදේශ කරලා බලන්න. එතකොට අපිට පුළුවන් වෙනවා මේක ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න. මේ දේශපාලන අරමුණු, දේශපාලන යථාර්ථයත් එක්ක සලකා බලපුවම අපිට තේරෙනවා මේ sannivedana අරමුණු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. රටක sannivedana අරමුණු, ජාතික අරමුණු වෙන එකක් තිබ්බට එක එක දේශපාලන පක්ෂවල එක එක මාධ්‍ය ආයතනවල අරමුණු අනුව sannivedana ප්‍රතිපත්තිය වෙනස් වෙන ආකාරය තමයි මෙහිදී අපි සැලකිල්ලට ගන්නට වෙන්නේ. 1927 දී BBC ආයතනය පිළිබඳ බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රඥප්තිය මගින් මහා බ්‍රිතාන්‍ය සහ යටත් විජිතවල ගුවන් විදුලි මාධ්‍ය හැසිරීම පිළිබඳ ප්‍රතිපත්ති හඳුන්වා දීලා තියෙනවා. මේකේ පදනම වුණේ මහජන සේවා ගුවන් විදුලි සංකල්පය ස්ථාපිත කරන එක. පසු කාලීනව මේ ප්‍රවෘත්ති රූපවාහිනී කෙරෙහි ආදේශ වුණා. ජනතාව කෙරෙහි හොඳ ආකල්පකින් යුක්තව ජනතාවට වැඩක් වෙන ආකාරයට, ජනතාවට යහපතක් වෙන ආකාරයට මාධ්‍ය ක්‍රියාකාරීත්වය, sannivedana ක්‍රියාකාරීත්වය ඇසුරීමයි මේකේ අරමුණුනේ කියලා අපිට කියනවා. 1934 දී ඇමරිකා එක්සත් ජනපදයේ සම්මත කරනවා sannivedana පනත කමියුනිකේෂන් ඇක්ට්. ඇමරිකාවේ ගුවන් විදුලිය, රූපවාහිනිය, විදුලි සංදේශ හා විදේශ sannivedanය සඳහා ෆෙඩරල් sannivedana කොමිෂන් සභාව ඇති කරනවා. ඒක මගින් ජනමාධ්‍ය ආයතන අතර තාක්ෂණික ගැටලු නියාමනය කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. sannivedana ප්‍රතිපත්ති සැලසුම් කිරීම සඳහා පවත්වන ලද ප්‍රථම සම්මන්ත්‍රණය 1976 කොස්තරිකාවේ සැන් ජෝස්දී පවත්වලා තියෙනවා කියලා සඳහන් වෙනවා. නව ජාතික හා ජාත්‍යන්තර sannivedana මණ්ඩලය පිහිටුවා ගැනීම කෙරෙහි ඒකෙදී අවධානය යොමු වුණා. සෑම රටකම ජාතික විඥාණයට අමතරව අන්තර්ජාතික සම්බන්ධතා තහවුරු කරන ආකාරයෙන් sannivedana ප්‍රතිපත්ති සකස් කරගන්න ඕන කියලා මේ කොමිෂන් මගින් ඉදිරිපත් කරා. එතෙන් පටන් රටවල් තම sannivedana ප්‍රතිපත්ති මාලාව විධිමත් කිරීමේ කාර්යය ආරම්භ කරලා ඒකට ඵලදායී ආකාරයට කටයුතු කරන්නට සැලසුම් කරා කියලා අපි හඳුනා ගන්නවා. 1970 දශකයේදී අගභාගයේ නොබෙල් සාමත්‍යාගලාභී ෂෝන් මැක්බ්‍රයිඩ්ගේ සහභාගීත්වයෙන් යුනෙස්කෝ සංවිධානය විසින් ගෝලීය මාධ්‍ය නිරූපණ වඩාත් සාධාරණීකරණය කිරීමට මැක්බ්‍රොයිඩ් කොමිසම පිහිටුවා. මේ මැක්බ්‍රොයිඩ් කොමිසම ආරම්භ කරලා ඒකේ
ලැබිච්ච නිර්දේශ මත ඊළඟට කටයුතු කරවුවා මේ යුනෙස්කෝව විසින්. ගෝලීය sannivedana අසමතුලිතතා සම්බන්ධ මූලික ගැටලු එවක sannivedana විශාරදීන්ගේ අවධානය යොමු වෙනවා. 1964 දී විල්බර් ශ්‍රාම් sannivedana අධ්‍යයන විද්‍යාවේ පියා ජාතීන් අතර ප්‍රවෘත්ති ගලණය පිළිබඳ තමන්ගේ අදහස් දක්වමින් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රවෘත්ති අඩු අවධානයක් හා යථාර්ථය විකෘති කිරීමක් කරන කලාවක් කියලා ඔහු විසින් හඳුන්වා දෙනවා. මේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල තියෙන ප්‍රශ්නේ සංවර්ධන sannivedanaya පාඩමේදී අපිට මේක සඳහන් වුණා. මේ විල්බර් ශ්‍රාම් හුඟක් වෙලාවට අධ්‍යයනය කරලා තියෙනවා මේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල තියෙන ප්‍රශ්නේ පිළිබඳ. සාම්ප්‍රදායික අදහස්, සාම්ප්‍රදායික දැඩි සාම්ප්‍රදායික ගතිය, ගතානුගතික භාවය, ඒ වගේමයි දේශපාලනයේ තියෙන පසුගාමීත්වය තමයි මේ ලක්ෂණ වලට හේතු වෙන්නේ මේ පෙරදිග රටවල් වල. ඒ වගේම 1969 දී හර්බර්ට් ෂෙලර් කියන චින්තකයා විසින් ගුවන්විදුලි සංඛ්‍යාත වෙනස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරා. ඒවා චන්ද්‍රිකා සම්බන්ධතා මත යුද්ධමය අවශ්‍යතා සඳහා වැඩියෙන් යොදවන බව ඔහු විසින් පෙන්වා දුන්නා. මේ අදහස් 1970 දශකයේ නොබෙදි ජාතීන්ගේ සමුළුව හා යුනෙස්කෝ සංවිධානයේ සාකච්ඡාවට භාජනය වෙනවා. මේක නොබෙදි රටවල් අතර ප්‍රවෘත්ති හුවමාරු ක්‍රමවේද ගොඩනැගීමට හේතු වුණා. යුනෙස්කෝ සංවිධානය නිකුත් කරනවා Many Voice One World කියන මැක්බ්‍රයිඩ් වාර්තාව. ඒකේ දක්වන ආකාරයට රටක sannivedana ප්‍රතිපත්ති සකස් යුත්තේ අසමානතා දුරු කිරීම ඉලක්ක කරගනිමින්. එහෙම නැත්නම් සුළුතරයෙකුගේ උවද ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව අහිමි කළහොත් ඒක වෙනස් ආකාරයකට පුපුරලා යනවා. අපි දන්නවා අධිපතිවාදී sannivedana සංකල්පයේ වර්තමානයේ වෙන විට අභාවයට ගිහිලා තින්නේ. ඒක කල් පැනපු එකක්. ඒක යථාර්ථයක් කරගන්න බෑ. අධිපතිවාදයේ හේතුව තමයි අද තියෙන අතත්්‍ය sannivedana. අන්තර්ජාලය මුල් කරගෙන හටගන්නා සමාජ මාධ්‍ය, අන්තර්ජාලය වගේ මාධ්‍ය තුලින් අපිට නිරන්තරයෙන්ම සත්‍ය තොරතුරු හොයාගෙන යන්න පුළුවන්, ගවේෂණාත්මක තොරතුරු හොයාගෙන යන්න පුළුවන්. ඒක නිසා ඒ වගේමයි අපි කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කටයුතු කරද්දී සියලු දෙනාට සමාන වෙන විදිහට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වෙන්න ඕන. සුළුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරොත් එහෙම මාධ්‍ය මගින් sannivedana ප්‍රතිපත්තියක් මගින් ඒක සාර්ථක වෙන්නේ නැහැ. යුනෙස්කෝ සංවිධානය පෙන්වලා දෙනවා ඕනෑම පුද්ගලයෙකුට යහපත් ජීවිතයක් ගත කිරීමේ අයිතියක් තියෙනවා කියලා. ඒ සඳහා ජාතික හා අන්තර්ජාතික වශයෙන් පිළිගනු ලබන sannivedana ප්‍රතිපත්ති මාලාවක් සකස් කරන්න ඕන. ඒකෙන් සමාජ දුරස්ථභාවය අවම කරන්න පුළුවන්. සාමය සහ සමානාත්මතාවය ඇති කරන්න පුළුවන්. මේ අනුව සෑම පුද්ගලයෙකුම මේ ආත්ම ශක්තිය සලසා දෙන sannivedana ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ යුතුයි. පුද්ගල ජීවිතයේ සෑම අංශුවක් සමගම sannivedanaye බැඳිලා පවතිනවා. sannivedanayen තොර ජීවිතයක් නැහැ. ඒක නිසා sannivedana පරතරය තුරන් කිරීම එහෙම නැත්නම් අවම කිරීම උදෙසා sannivedana ප්‍රතිපත්තිය සකස් විය යුතුයි. රටක මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් වන්නේ පුළුල් වශයෙන් sannivedana ප්‍රතිපත්තිය ඇසුරෙන්. මාධ්‍ය ප්‍රතිපත්තිය කිසියම් රටක මහජනතාවගේ සුභසිද්ධිය සලසාලීම සඳහා සම්පාදනය කරන දෙයක්. මාධ්‍ය ප්‍රතිපත්ති වල අන්තර්ගත වෙන්නේ කාරණා 4යි. 1. මාධ්‍ය කර්මාන්තයේ හිමිකාරීත්වය. 2. තාක්ෂණික යටිතල පහසුකම් හා තාක්ෂණික සංවර්ධනය. 3. මහජනතාව සමග සම්බන්ධතාවය. 4. මාධ්‍ය අධිකාරීන් හා වෙළඳපොළ නියාමනය සම්බන්ධ තත්ත්වය. මාධ්‍ය ප්‍රතිපත්ති වැදගත් වන්නේයි. මෙන්න මේ කාරණා 4 වැදගත් වෙනවා. නිර්වද්‍යතාවය, අපක්ෂපාතීත්වය හා සාධාරණත්වය පිළිබඳ මූලධර්ම වලට ගරු කිරීමට අපිට මාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා. 2. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධය හා මානුෂීය ප්‍රජා අතර සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රකාශ කිරීමේ නිදහස සහතික කිරීම මගින් විවිධ සංස්කෘති හා ප්‍රජා අතර සමගිය වර්ධනය කිරීමට. 3 වෙනි කාරණේ සියලුම මාධ්‍ය ආයතනවල කාර්යභාරය ස්වාධීන කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම. 4. ආචාර ධර්ම හා සදාචාරාත්මක මාධ්‍යවේදී පිළිවෙත් වර්ධනය කිරීම සහ ස්වාධීන යන්ත්‍රණය නිර්මාණය කිරීමෙන් මාධ්‍ය ශාස්ත්‍රයේ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම පිණිස. අපි කියනවා මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ ඒ රටේ පාලන රාමුව. ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක තියෙන පාලන රාමුව වෙනස්. ඒකාධිපති රටක් රාජාණ්ඩුවක් ගත්තොත් ඒකේ තියෙන පාලනය ක්‍රමය වෙනස්. හමුදා ආණ්ඩුවක් ගත්තොත් ඒක වෙනස්. මාධ්‍ය ප්‍රතිපත්තිය සාමාන්‍ය රාජ්‍යයක් විසින් නිර්මාණය කරනු ලැබුවත්, රජයක් විසින් නිර්මාණය කරනු ලැබුවත් යුරෝපා සංගමය හෝ ජාත්‍යන්තර වෙළඳ සංගමය තම ආයතනයන් වල ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍ය ආයතන විසින් මාධ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගන්නට පුළුවන් කියලා සඳහන් කරනවා.
මේ සඳහා මාධ්‍ය හෝ sannivedana හිමිකම් පිළිබඳ පිළිගත් ප්‍රකාශන ඉවහල් කරගන්න ඕන. ඒ අතර මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන අපේ රටේ තියෙන භාෂණය හා අදහස් ප්‍රකාශනයේ අයිතිවාසිකම. මෙන්න මේ වගේ දේවල් තුලින් තමයි රටක sannivedana ප්‍රතිපත්තිය සැකසෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා රටක sannivedana ක්‍රියාවලිය ක්‍රමවත්ව සාර්ථකව ඉෂ්ට වෙන්නේ කියලා කියන්න පුළුවන්. අපි කතා කරනවා ඊළඟට මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය. මේකේ කොහොමද මේ sannivedanaya සම්බන්ධයෙන් අන්තර්ගත වෙලා තියෙන්නේ? මානව හිමිකම් පිළිබඳ අවධානය විදුකාලීන වූවා. සෑම පුද්ගලයෙකුටම සිය ආගම තෝරා ගැනීම, වාර්ගික සමානාත්මතාවය ස්ථාපිත කිරීම සඳහා ජනයාට අයිතියක් ඇතැයි කියන සංකල්පය කෙරෙහි අවධානය යොමු වුණා. පසු කාලීනව උපත, තේපල, ජාතික සම්භවය, ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම වගේ සාධක වගේ සමානාත්මතාවය අහිමි වෙනවා කියලා සාකච්ඡාවට බඳුන් වුණා. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේදී මේවා පිළිබඳ සැලකිලිමත් වුණා. ඊළඟ කාරණේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ තියෙනවා මානව හිමිකම් ඉතිහාසයේ වැදගත් සම්දිස්ථාන. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය කියලා කියන්නේ මානව හිමිකම් ඉතිහාසයේ සම්දිස්ථානය. ලෝකේ පුරා සෑම ප්‍රදේශයකම විවිධ නෛතික හා සංස්කෘතික පසුබිම් වල නියෝජිතයින් විසින් සකස් කරනු ලැබූ මේ ප්‍රකාශනය එළිදක්වන ලද්දේ 1948 දෙසැම්බර් 10 වෙනි දින පැරිසියේ පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින්. මේ කාරණා නිශ්චිතව ඔබ මතක තබා ගන්න. ඒ අනුව සෑම අවසරකම දෙසැම්බර් 10 වෙනි දින විශ්ව මානව හිමිකම් දිනය විදිහට නම් කරලා තියෙනවා. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය දෙවන ලෝක යුද්ධයේ අත්දැකීම් වල ප්‍රතිඵලයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. දෙවනි ලෝකයෙන් සිද්ධ වෙච්ච විනාශයත් එක්ක තමයි මේ මානව හිමිකම් පිළිබඳ මේ විදිහට කතා කරන්නට කාරණා කටයුතු සම්පාදනය වුණේ. ඒක විසින් වර්තමානයේ බොහෝ රටවල මූලික අයිතිවාසිකම් සඳහා පදනම සකස් වෙලා තියෙනවා මේ විශ්ව ප්‍රකාශනයේ. ඒක තුලින් තමයි බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ මානව හිමිකම් කියන එක ඇතුළත් වෙන්නේ. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ආරම්භ වන්නේ මිනිස් සමාජයේ සියලු සමාජිකයින්ට නෛසර්ගික ගෞරවය, නිදහස, යුක්තිය, සමාජ පදනම බව පිළි අරගෙන. ඒ මගින් ප්‍රකාශ කරනවා මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව සම්මුතියක් අවශ්‍යයි. ඒක කවුරුන් කොතනක ජීවත් වුණත් ලෝකයේ ඉන්න සියලුම දෙනා භුක්ති විඳින්න ඕන එක සමාන අයිතිවාසිකම් පිළිබඳ ඉදිරිපත් කරලා තියෙනවා. විශ්ව ප්‍රකාශනයේ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් වලට ඉදිරිපත් වෙනවා ජීවත් වීමේ අයිතිය, නිදහස් ප්‍රකාශනයේ භාෂණයේ කැමැති තැනක පදිංචි වීමේ, යාම් වීම කිරීමේ, ආගමක් ලබ්ධියක්, විශ්වාසයක් ඇදහිීමේ, ව්‍යාප්ත කිරීමේ, ප්‍රචාරය කිරීමේ නිදහස. ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරගෙන කියවුවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේද ගණනාවක සඳහන් වෙනවා මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන්. මේ විශ්වීය ප්‍රකාශයේ ගිවිසුමක් නෙවෙයි. ඒක නිසා රටවල් වලට ඍජු බැඳීමක් නැහැ. නමුත් ඒ රටවල් විශ්ව ප්‍රකාශයෙන් රස්සම් කරලා තියෙනවා කියලා කියන්නේ තමන්ගේ රටේ ඒ දේවල් කරන්නට බැඳිලා ඉන්නවා. ඒක තුලින් තමයි ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවන්නේ. මරණීය දණ්ඩනය දුන්නට කිසි කෙනෙක් එල්ලා මරන්නේ නැහැ. හේතුව තමයි මේ වගේ ජාත්‍යන්තර සම්මුතියන් වලට අපි රටක් වශයෙන් එකඟ වෙලා තියෙන කාරණේ තමයි මේකට බලපාන්නේ. අපි කියනවා මෙහෙම 19 වෙනි වගන්තියේ තියෙනවා 19 වෙනි වගන්තියේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. තම මතය දැරීමේ ප්‍රකාශ කිරීමේ නිදහසක් අයිතියක් සෑම කෙනෙකුටම ඇත. බාධා කිරීම වලින් තොරව මතිමතාන්තර දැරීමේ අයිතිය සීමා කරන්නට බැහැ කියලා කියනවා. මාධ්‍යයක් මගින් තොරතුරු අදහස් සෙවීමේ, ලබා ගැනීමේ, බෙදා හැරීමේ නිදහස මේ අයිතියට ඇතුළත් කියලා සඳහන් වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ඉදිරිපත් වෙලා තියෙන කරුණු ආශ්‍රයෙන් තමයි රටවල් වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට මේ තත්ත්වය ඇතුළත් වෙන්නේ. මානව හිමිකම් පිළිබඳ ඇතුළත් වීම තුළින් තමයි sannivedanaya පිළිබඳ අයිතිවාසිකම් ඇතුළත් වන්නේ කියන එක අපිට හඳුනාගත හැකියි. ඊළඟට අපි කතා කරන මාතෘකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. රටක ප්‍රධානම ලියවිල්ල, ප්‍රධානතම ලේඛනය, රටක ප්‍රධානතම අත්පොත තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තමයි රටක මූලික නීතිය. රටක ප්‍රධානතම නීතිය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉදිරිපත් කරලා තියෙන නීති ප්‍රතිපාදන අනුව තමයි රටක් පාලනය වන්නේ. මම මේවා පන්ති කාමරය තුල බොහෝ විස්තරාත්මකව කතා කරපු කාරණා. නමුත් මම මේ පාඩමේදී ඔබට මේ 10 වෙනි පාඩමත් ඉතා ඉක්මනින් නිශ්චිත කරුණු
නිසි ආකාරයට ඉදිරිපත් කිරීම පමණයි කරන්න කියන එක ඔබ මතක තබා ගන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ සමකාලීන නීතිය විධිවිධාන වලින් බැඳී රටක පාලනය සම්බන්ධ වූ නෛතික නීති රීති පද්ධතියක් අඩංගු ලියවිල්ලට අපි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා. හැබැයි අපි දන්නවා එංගලන්තේ වගේ රටවල් වල ලිඛිත නොවන අලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ රටවල් වල සම්ප්‍රදායවල් තියෙන්නේ. ඒ රටවල් වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒගොල්ලෝ සංශෝධනය කරන්නේ නැති තරම් ඒ රටවල් සම්ප්‍රදායන් වලට මුල් තැන දෙන රටවල්. නමුත් අපේ රටවල් එහෙම නෙවෙයි. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ඇවිල්ලා දැන් 20 වෙනි සංශෝධනය තමයි ගේන්න නියමිත වෙලා තියෙන්නේ. 1978 ව්‍යවස්ථාවට 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය ව්‍යවස්ථාව අනුව 3 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය ඉඳන් 14 වෙනි වගන්තිය දක්වා තියෙන මූලික අයිතිවාසිකම්. 14 එකේ අ භාෂණයේ නිදහසට ප්‍රකාශනයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සෑම පුරවැසියෙකුටම අයිති වෙනවා. භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් තියෙනවා කියලා අපි සඳහන් කරනවා. මේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් සීමාවකට ලක් කරලා තියෙනවා. ඒ බව 15 2 වගන්ති වලින් දක්වලා තියෙනවා කියලා ඔබ මතක තබා ගන්නට ඕන. 15 13 වෙනි ව්‍යවස්ථාවේ 5 සහ 6 වෙනි වගන්ති වල අනු ව්‍යවස්ථා වලින් ප්‍රකාශයට පත් කරගෙන කොට තියෙන විදිහට පිළිගෙන තියෙන ආකාරයට මූලික අනු ව්‍යවස්ථා වලින් ප්‍රකාශයට පත් කොට පිළිගෙන තියෙන ආකාරයට මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේද ක්‍රියාත්මක විය හැක්කේද රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස නීතියෙන් ගනු ලැබිය හැකි සීමා කිරීම වලට පමණක් යටත් වේ. නිදහස දෙනවා කියලා නිදහස සර්වසාධාරණ නිදහසක් වෙන්නේ නැහැ. රටක ජාතික ආරක්ෂාව රාජ්‍ය ආරක්ෂාව වගේ දේවල් වලදී මේ සීමාව යම් කිසි විදියකට සීමාන්විත විදියට වෙනස් වෙන්න පුළුවන්. මේ අනුව අනු ව්‍යවස්ථාවේ කාර්ය සඳහා නීතිය කියන එකට මහජන ආරක්ෂාව පිළිබඳ තත්කාලය සඳහා අදාළ වන නීති ප්‍රතිපාදන යටතේ සාදන ලද නියෝගත් ඇතුළත් වෙනවා. 15 12 වෙනි ව්‍යවස්ථාවෙන් 13 වෙනි ව්‍යවස්ථාවේ 1 සහ 2 අනු ව්‍යවස්ථාවලින් සහ 14 වෙනි ව්‍යවස්ථාවෙන් ප්‍රකාශයට පත් කරගෙන තියෙනවා. සියලුම මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේද ක්‍රියාත්මක විය හැක්කේද රාජ්‍ය ආරක්ෂාව රටේ යථා පැවැත්ම තහවුරු කිරීම පිණිස මහජන සෞඛ්‍ය සදාචාරය ආරක්ෂා කිරීම පිණිස අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට ගරු කරන බවට වග බලා ගැනීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබ සාධනය සඳහා යුක්ති සහගතව අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබූ සීමා කිරීම් වලට යටත්වයි කියලා සඳහන් වෙනවා. මේ අනු ව්‍යවස්ථාවේ කාර්ය සඳහා නීතිය යන්නට මහජන ආරක්ෂාව පිළිබඳ තත්කාලයේ අදාළ වන නීතිය යටතේ සාදන ලද නියෝගත් ඇතුළත් වෙනවා. අපි දන්නවා හදිසි නීතිය ක්‍රියාත්මක වෙනකොට තත්ත්ව වෙනස් ඇදිරි නීතිය පනවන්න පුළුවන් අවස්ථාවකදී මේ නිදහස යම්කිසි සීමා කිරීමකට ලක් වෙනවා. අපිට කියන්න බෑ ඇදිරි නීතිය දාන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා කියන්න බෑ. ඒවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල තවත් නීති රෙගුලාසි තියෙනවා. ඒවල ප්‍රතිපාදන වලට අනුව තමයි මේ වගේ ඇදිරි නීතිය වගේ දේවල් ජනතාවගේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ සහ නියෝග පනවන්නේ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය ඔබට මතකයි තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරා මේක ඉතා වැදගත් වෙනවා. මේ අපේ කතා කරන sannivedana ප්‍රතිපත්ති ගැන කතා කරද්දී මේ sannivedanaya සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හැදෙද්දී sannivedanaya සම්බන්ධයෙන් රටක නීති සම්පාදනය වෙද්දී ඉතා වැදගත් වෙනවා. ඔය 19 වෙනි ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් කරපු 19 වෙනි සංශෝධනයෙන් ඉදිරිපත් කරපු තොරතුරු දැනගැනීමේ පනත කියන එක ඉතා වැදගත් වෙනවා. අපි ඊළඟට කතා කරනවා මාධ්‍ය නිදහස පිළිබඳව. පුද්ගල නිදහසේ දිගුවක් විදියට තමයි පුවත්පත් නිදහස, ඒක දිගුවක් විදියට මාධ්‍ය නිදහස ප්‍රචලිත වුණා. ඉන් අදහස් කරුණේ විද්‍යුත් හෝ මුද්‍රිත වූ අනන්‍ය මාධ්‍යයකින් හෝ සංදේශ විසරණය කිරීමට ප්‍රකාශනයේ නිදහස අත්‍යවශ්‍යයි කියන එක. මාධ්‍ය නිදහසට බාධාවක් වශයෙන් පැමිණෙන දේශපාලන සමාජ හා නෛතික සාධක කොහොමද කියලා අපි සංවාද කරන්න ඕන. විධිමත් ලෙස ප්‍රකාශන නිදහස කියන එක මුල්වරට ඉදිරිපත් වෙන 1948 දෙසැම්බර් 10 වෙනිදා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ඉදිරිපත් වුණා. රටක පවතින නෛතික ව්‍යුහය අනුව යම් යම් රටවල යම් යම් අවස්ථාවලදී මාධ්‍ය නිදහස අභියෝගයට ලක් වුණාට මේකට සම්බන්ධ මේකට පදනම් වන සිද්ධාන්ත
අභියෝගයට ලක් කිරීම නම් දුෂ්කරයි. මාධ්‍ය නිදහස මගින් අත්පත් වන ප්‍රධානම කාර්යයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සලකනු ලබන්නේ ග්‍රාහකයා වෙත සමීප වන තොරතුරු එකිනෙකගෙන වාද විවාදවලට ලක්කොට එකඟ බව හෝ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙනවා. ඒ මගින් විවිධාකාර මතපල වෙනවා. එකඟ වීම එකඟ නොවීම කියන එක ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයක්. විවිධ මත එකම සිත කියලා තමයි අපි කියන්නේ. මේ මගින් ග්‍රාහක දැනුම්වත් බව ප්‍රබලත්වයට පත්වීම වළක්වන්න බෑ. අපි දන්නවා කැබිනට් මණ්ඩලයක ඉන්නවා ඇමතිවරු රාශියක්. මේ ඇමතිවරු යම්කිසි තීරණයක් සම්බන්ධයෙන් මත දෙකක ඉන්න පුළුවන්. හැබැයි අවසානයේ තීරණයක් ගත්තට පස්සේ බහුතරයේ මතයට අනික් අය කැමති වෙන්න ඕන. ඒකට අපි කියනවා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කියලා. අපිට පැහැදිලි වෙනවා විවිධ මත දරලා අවසානයේ එකඟතාවයකට එන්න පුළුවන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැරීමේ මත ප්‍රකාශ කිරීමේ ප්‍රබල අයිතිවාසිකමක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. තමන් අභිමත දේ පමණක් ඒකපාර්ශ්විකව ග්‍රාහක ලෝකයට නැඹුරු කිරීම වෙනුවට බහුපාර්ශ්වික ස්වභාවයකින් යුතුව යොමු කිරීම මාධ්‍ය නිදහසේ අපේක්ෂා වෙන්න ඕන. තමන් කැමති දේ තනියෙන් ඉදිරිපත් කරන්න හොඳ නැහැ කියන එක තමයි මේකෙදි කියන්නේ. කාලයාගේ හැමෙන් sannivedana තාක්ෂණයේ නැගීමෙන් අන්තර්ජාලය හා පරිගණක සේවා බහුල වුණා. මාධ්‍ය නිදහස කියන එක තවත් අභියෝගයට ලක් වෙනවා. ඇයි මොන ප්‍රතිපත්ති තිබුණත් මොන නියාමනයන් තිබුණත් අද වෙනකොට මාධ්‍ය නිදහස කියන එක පුදුමාකාර විදිහට සංකීර්ණතාවයකට පත් වෙලා තිනවා. අද මාධ්‍ය වල ජනමාධ්‍ය විතරක් නෙවෙයි තියෙන්නේ. සමාජ මාධ්‍ය අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරන දේවල් අපි දන්නවා ගොසිප් වලින් සිද්ධ වෙන දේවල් මේ මෑත කාලීන උදාහරණ ඔබ මතක් කරගත්තොත් එහෙම අපිට ඉතා පැහැදිලි වෙනවා කොයිතරම් ප්‍රබල බලපෑමක් කරනවද හොඳ සහ නරක යන්නේ. ඊළඟට මේ සමාජ ජාල අන්තර්ජාල පැමිණීම හේතුවෙන් පාලනයකින් තොරව බහුවිධ ප්‍රකාශන මාධ්‍ය වලින් මාධ්‍ය ඉදිරිපත් වෙනවා. මේක නවත්තන්න නම් බෑ. මේක වාරණය කරන චීනය වගේ රටවල් වල සමාජ මාධ්‍ය වාරණය කරලා තියෙනවා. සමාජ මාධ්‍ය මොනිටර් කරනවා. ඒ රටවල් වල සර්වර්ස් දාගෙන ඉන්නවා. ඒ රටවල් වල යුද්ධ හමුදාවේ එක අංගයක් තියෙනවා, එක ඒකකයක් වෙනම තියෙනවා. රටේ මිනිස්සු කරන්නේ මොනවද කියලා බලන්න. රටේ මිනිස්සු අන්තර්ජාලයට ගිහිල්ලා මොකද කරන්නේ? මොනවද වැඩිපුරම හොයන්නේ? මොනවද සර්ච් කරන්නේ? රටට විරුද්ධව වැඩ කරනවද? ආර්ථිකයට විරුද්ධව වැඩ කරනවද කියන එක ඒගොල්ලෝ මොනිටර් කරනවා. ඒගොල්ලෝ උදාහරණයක් විදිහට චීනේ Facebook නේ නව මාධ්‍ය ජාලාවල නැගිටීමත් එක්ක ස්වදේශීය විදේශීය ભેදයකින් තොරව තොරතුරක් ජාත්‍යන්තර ස්වරූපයක තත්ත්වයක ගැනීම වළක්වන්න බෑ. අද මේ ඉදිරිපත් වෙන තොරතුරක් ජාත්‍යන්තරයට යනවා. අන්තර්ජාලයට දාපු ගමන් ඒක ෂෙයා වුණොත් ඒක වේගයෙන් සංසරණය වෙනවා. ඒක වළක්වන්නට අපි කාටවත් හැකියාව ලැබෙන්නේ නැහැ. ඒක නවත්තන්න පුළුවන් Google ආයතනයට පමණයි. ඊළඟ කාරණේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත ගැන අපි කතා කරන්නට ඕන මේ මාතෘකාව තුල sannivedana නියාමනය මාතෘකාව තුල. බුද්ධිමය දේපල කියලා අදහස් කරන්නේ මානව මතයේ නිර්මාණශීලීත්වය මගින් බිහි කරන සමස්තයට තියෙන අයිතිවාසිකම. කාර්මික, විද්‍යාත්මක, සාහිත්‍ය, කලා, සෞන්දර්යාත්මක වගේ ශේෂ්ත්‍රවල ඉදිරිපත් වෙන බුද්ධිමය ක්‍රියා අයිතිවාසිකම් තමයි මේකෙදි වැදගත් වෙන්නේ. ගීතයක් ලිව්වොත් ඒකේ බුද්ධිමය දේපල පනත යටතේ ගීතය ලියපු කෙනාට ගීතය අයිති. පොතක් රචනා කරොත් ඒ ග්‍රන්ථයේ කතුවරයාට බුද්ධිමය දේපල පනත යටතේ ඒ ග්‍රන්ථයේ අයිති කාටවත් ඒක උපුටා ගැනීම කරන්නට බෑ. නවකතා, කෙටිකතා, නවකතා, කෙටිකතා, නාට්‍ය, චිත්‍රපට, සංගීත, කෘති, ඡායාරූප, මූර්ති, පරිගණක වැඩසටහන්, ගෘහ නිර්මාණ සැලසුම්, විවිධ නව සැලසුම්, වෙළඳ සන්නාම, ශාකා අභිජනන අයිතිය, පේටන්ට් බලපත්‍ර යන ආදිය මේ බුද්ධිමය දේපල පනත යටතේ ආරක්ෂා වෙනවා. රටක නිර්මාණකරණය සඳහා නීතිමය ආරක්ෂාව අවශ්‍ය වෙනවා. ඒ අවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල සඳහා ආරක්ෂාව සපයන්නේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ. මේවා අපි පුළුල්ව කතා කරමු මාතෘකා. නමුත් මම නිශ්චිතව පමණයි මේ වෙලාවේදී කතා කරන්නේ. මේ පනතේ 6 වෙනි වගන්තියට අනුව සාහිත්‍ය, කලාත්මක සහ විද්‍යාත්මක ශේෂ්ත්‍රවල මුල්ම බුද්ධිමය නිර්මාණ සඳහා මෙලෙස ආරක්ෂාව සලසලා තියෙනවා. ප්‍රකාශන හිමිකම දෙආකාරයකින් හිමි වන අතර මේ ආර්ථික අයිතිවාසිකම් හා සදාචාරාත්මක අයිතිවාසිකම් වශයෙන් කොටස් දෙකක්. අයිතිකරුගේ දේපල පිළිබඳ සමාජයේ අනිකුත් සමාජිකයන්ගේ නීත්‍යානුකූලව පිළිගත් අයිතිවාසිකම් සහ අවශ්‍යතා සැලකිල්ලට ගැනීම අවශ්‍යයි මේ කාරණේ තුල. මේ පනතේ 9 එක වගන්තියට අනුව ආර්ථික අයිතිවාසිකම් කියන එකට හිමිකරු පමණක් සිදු කිරීම හෝ සිදු කිරීමට බලාපොරොත්තු වන අංග ලෙස ප්‍රතිනිෂ්පාදන, පරිවර්තන, බෙදා හැරීම, කුලියට දීම, ආනයනය කිරීම, ප්‍රදර්ශනය කිරීම,
විකාශනය හෝ sannivedana කිරීම අදාළ කරගන්නට පුළුවන්. ආර්ථික අයිතිවාසිකමේ මුල් අයිතිය රඳා පවතින්නේ කර්තෘත්වයේ ස්වභාවය අනුව. ඒ අනුව හවුල් නිර්මාණයක නම් පාර්ශව කීපයකට කර්තෘත්වය හිමි වෙනවා. සාධාරණ භාවිතය. මොකද්ද මේ සාධාරණ භාවිතය කියලා කියන්නේ? යම්කිසි කලාකෘතියක් සාධාරණ භාවිතය කියලා කියන්නේ හිමිකම් අයිතිය උල්ලංඝනය කිරීමක් නොවේ. විවේචන, විචාරය, ප්‍රවෘත්ති වාර්තාකරණ, ඉගැන්වීම්, ශිෂ්‍යත්ව පර්යේෂණ සඳහා ආදී විවිධ කාර්යයන් සඳහා යොදා ගැනීමට අවසර තියෙන්න ඕන. මේක භාවිතය සාධාරණීකරණය කරන්න ඕන. මේ භාවිතය සාධාරණීකරණය කරන ආකාරය මෙන්න මේ ආකාරයයි. භාවිතය සහ ඒ ස්වභාවය. මේ කලාකෘතිය ගත්තේ මොකටද? 2. හිමිකම් ආරක්ෂා කර ඇති කාර්යයේ ස්වභාවය. 3. සම්පූර්ණ හිමිකම් සහිත කාර්යවලදී භාවිතා කරනු ලබන කාර්ය ප්‍රමාණය. 4. හිමිකම් ආරක්ෂා කළ කාර්ය වෙළඳපොළ සඳහා භාවිතා කිරීම සඳහා ඇති බලපෑම. මේක ඉදිරිපත් කරපුවාම ඒක තුලින් බලපෑමක් වෙනවද තමන්ගේ වෙළඳපොළට, තමන්ගේ ආර්ථිකයට, අයිතිකාරයට ඒක බලපානවද කියන අපි ඊළඟට කතා කරනවා. 2006 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත. රාජ්‍ය ආයතන පවත්වාගෙන යන ලබන තොරතුරු මහජනයාට ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම තමයි මේ පනතින් කරන්නේ. ප්‍රවෘත්ති සම්පාදනය සඳහා මහජනතාව වැඩි දියුණු කිරීමේ අරමුණෙන් විනිවිදභාවය, රාජ්‍ය වගකීම, පොදු මහජන ආරක්ෂාව, දූෂණයට එරෙහිව තොරතුරු ලබා ගැනීම අයිතිය ජනතාවට තහවුරු කරලා දෙනවා මේ පනත මගින්. මහජන ආරක්ෂාවට එරෙහිව ඇති තොරතුරු ලබා ගන්න පුළුවන්. මුද්‍රිත ලේඛන, පරිගණක ලිපිගොනු, ලිපි ඇතුළත් විද්‍යුත් තැපැල්, ඡායාරූප, ගිවිසුම්, සැලසුම්, ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම යන ආදී ඕනම දෙයක් මේ තොරතුරු කියන එකට ඇතුළත් වෙනවා. රාජ්‍ය භාෂාව, විභාග කටයුතු, පෞද්ගලික වෛද්‍ය වාර්තා වගේ දේවල් මේකෙදි ව්‍යාතිරේක විදිහට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කරලා තිබ්බට මට ගිහිල්ලා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලන්න බෑ. ඒකට ව්‍යාතිරේක ඉදිරිපත් කළා දුන්නා. නමුත් පොදුවේ ගත්තාම මේකේ විශාල ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තහවුරු කරලා තියෙනවා කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. අත් බලන්න මේකේ ඓතිහාසික පදනම මොකක්ද? ඓතිහාසික පසුබිම. ලෝකයේ ප්‍රථම වරට 1766 දී තමයි ස්වීඩනය තොරතුරු දැනගැනීමේ පනත නීති සම්මත කරලා තියෙන්නේ. 1946 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාර 59 එක මගින් තොරතුරු ලබා ගැනීමේ අයිතිය සම්මත කරලා තියෙනවා. 1966 දී ඇමරිකා එක්සත් ජනපදයේ විසින් තොරතුරු නිදහස පිළිබඳ පනත සම්මත කරලා තියෙනවා. 1960 ගණන්වල යුරෝපීය කවුන්සිලය හා රාජ්‍ය ආයතන විසින් පවත්වාගෙන යන ලබන තොරතුරු සඳහා ප්‍රවේශ පිළිබඳ නිර්දේශ සමාජික රටවල් වලට බෙදලා දුන්නා. ඒ අනුව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත විසින් ඊට අදාළ ක්‍රියාකාරී යාන්ත්‍රණය 2017 පෙබරවාරි 2 වෙනිදා සිට තමයි ක්‍රියාත්මක කරේ. තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ කොමිසම පිහිටවලා තියෙනවා. ඒ මගින් අදාළ පනතට අදාළ පැමිණිලි විභාග කරනවා. මේ ක්‍රියාදාමය සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍යාන්ත්‍රණයේ මහජන සම්බන්ධතා පිළිබඳ නිලධාරීන්ගේ හෝ තොරතුරු සැපීම සඳහා නිසි වෘත්තීය නිපුණතාවයකින් යුක්ත නිලධාරීන්ගේ සේවය වගේම භාවිතය පිළිබඳ මහජනතාවගේ දැනුම්මත්භාවය බෙහෙවින් ඉවහල් වෙනවා. මිනිස්සු දැනගන්න හරියට මේ පනතෙන් කෙරෙන කාර්යය, මේ පනතෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන පිළිබඳව. සුපුරුදු විදියට මම ඔබට ඉදිරිපත් කරනවා ඒ පාඩම් කොටසේ තියෙන ඇගයීම. 1. sannivedana ප්‍රතිපත්තියන් හඳුන්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති භාෂණය හා ප්‍රකාශනය පිළිබඳ මූලික අයිතිවාසිකම් පැහැදිලි කරන්න. ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන පරිශීලනය කළ යුතුයි කියලා මම ඔබට යෝජනා කරනවා. 2. මාධ්‍ය නිදහස, බුද්ධිමය දේපල පනත සහ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ කෙටි සටහන් ලියන්න. 3. තොරතුරු අයිතිය යටතේ ඇති තොරතුරු ලබාගත හැකි ඔබ ප්‍රදේශයේ ඇති රාජ්‍ය ආයතන ලයිස්තුවක් පිළියෙල කරන්න. ඔබට මම ඉදිරිපත් කරනවා ඊළඟ මාතෘකාව මාධ්‍ය නියාමනය. මොකද්ද මේ නියාමනය කියලා කියන්නේ? මාධ්‍ය නියාමනය මාධ්‍ය ප්‍රතිපත්තිත් එක්ක සමීප සම්බන්ධතාවයක් පවත්වනවා. රජය සහ වෙනත් නිල තීරණ ගනු ලබන කණ්ඩායම් මගින් යම් ආකාරයකට මාධ්‍ය ව්‍යුහ හැසිරීම පාලනය කිරීම පිළිබඳ විධිමත් අවිධිමත් ආකාරයට යාන්ත්‍රණය නිර්මාණය කිරීම තමයි මේකෙන් අදහස් කරන්නේ. මේක රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ලෙස ස්ථාපිත කරනවා මේ නියාමනය කියන එක. රාජ්‍ය ආයතන තියෙනවා, රාජ්‍ය නොවන ආයතන තියෙනවා නියාමනය සඳහා. මහජන ආයතනයක් විසින් ප්‍රජාවගේ පිළිගැනීමට ලක් වූ ක්‍රියාකාරකම් පිළිබඳ බලපවත්වනු ලබන ඉලක්කගත පාලනයක් තමයි අපි කියන්නේ නියාමනයක් කියලා. මාධ්‍ය නියාමනය කියලා කියන්නේ නූතන මාධ්‍ය කර්මාන්තයේ භාවිතා වන කැපී පෙනෙන සංකල්පයක්.
බෞද්ධවාදය, විවිධත්වය, තරඟකාරීත්වය සහ නිදහස වැනි ප්‍රතිපත්ති කර්මණු තහවුරු කිරීම සඳහා මාධ්‍ය ක්‍රමවේදයක් අදාළ මාධ්‍ය ආයතන වලට අදාළව නීතිමය බැඳීමක් සහිතව සිදු කරන ලබන ක්‍රියාවලියක් තමයි මේකෙත් සිද්ධ වෙන්නේ. මහජන ආයතන මගින් කරන ලබන සංස්ථාපිත නියාමන මේකට ඇතුළත් වෙනවා. සලාක ක්‍රම, අන්තර්ගත විය යුතු මූලික දේ හා හිමිකාරීත්වය සීමා යනාදිය මේ පිළිබඳ උදාහරණ විදිහට අපිට දක්වන්නට පුළුවන්. රජය හා රාජ්‍ය සමග සම්බන්ධ වී මාධ්‍ය සංවිධාන මගින් මාධ්‍ය නියාමන ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන්. අපි දන්නවා රාජ්‍ය නියාමන ආයතන තියෙනවා, ඒ වගේමයි පෞද්ගලිකවත් නියාමන ආයතන පටන් ගන්න පුළුවන්. රාජ්‍ය නොවන සංවිධානයම ලෝකේ පුරා ක්‍රියාත්මක වෙනවා මේ නියාමනයේ උදෙසා. නියාමනය යන්න මාධ්‍ය ප්‍රතිපත්ති වල සාකච්ඡාවකට භාජනය වෙන විශේෂේෂ්ඨ ඒක ධනාත්මක වෙන්න ඍණාත්මක මෝනවරගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නියාමනය කියලා ඒක මුවාවෙන් මාධ්‍ය මර්ධනය කිරීම සිද්ධ කරන්නත් පුළුවන්. ඒකත් තීරණය වෙන්නේ ඒ රටේ පවතින පාලන ක්‍රමේ, රටේ පවතින ප්‍රතිපත්තිය අනුව. නියාමනය එක් මාධ්‍යයකට විශේෂිතව පවතිනවා කියලා හඳුනා ගන්නට පුළුවන්. ඒ මුද්‍රිත මාධ්‍ය නියාමනය විද්‍යුත් මාධ්‍ය නියාමනය වගේ. එහෙත් ඩිජිටල් තාක්ෂණ ක්‍රියාවලිය නියාමනය ක්‍රියාවිරහිත දෙයක්, අර්ථ විරහිත දෙයක් විදිහට තමයි අපිට පේන්නේ. මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය නියාමනය කරන එක කරන්න පුළුවන්. නමුත් අන්තර්ජාලය නියාමනය කරන එක නම් ලේසි පහසු වැඩක් නෙවෙයි. ජාතික රාජ්‍ය, පාරජාතික රාජ්‍ය මෙන්ම ජාත්‍යන්තර ප්‍රඥප්ති මගින් නියාමනයේ ස්වරූප වෙනස් වෙලා තියෙනවා. 15 වෙනි සියවසේ මැද භාගයේදී මුද්‍රණ යන්ත්‍රය භාවිතා කරලා යුරෝපයේ පොත් මුද්‍රණය වෙන විට ඒකෙදී සිද්ධ වෙච්ච අවැඩ පාලනය කරන්න අපිට මතකයි කහවර්ණ පුවත්පත් කලාව. හැරල් ඩී ලැස්වෙල් මූලිකත්වය අරගෙන පිහිටවපු හචින්ස් කොමිසමෙන් ඉදිරිපත් වෙනවා නිර්දේශයන්. මේ නිර්දේශය මගින් ඉදිරිපත් වෙන යුරෝපයේ තිබිච්ච ඕපාදූප පුවත්පත් කලාවට විරුද්ධව අදහස්. ඒක තුල ඉදිරිපත් වෙන සංකල්පයේ පදනම් කරගෙන තමයි අපි දන්නවා සමාජ වගකීම් පිළිබඳ sannivedana සංකල්පය නිර්මාණය වෙන්නේ. එතකොට අපි දන්නවා මේ නියාමනය කියන එක කොච්චර වැදගත්ද කියන එක. මේ අතීත කාලයටම දිව යනවා මේ මාධ්‍ය වලින් සිද්ධ වෙච්ච විවිධ අහිතකර ප්‍රතිවිපාකයන්. ඒ අහිතකර ක්‍රියාවලින් මැඩපවත්තන්න තමයි මේ නියාමනය කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ. අපි ඊළඟ මාතෘකාවට යනවා. මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාවය. නියාමනය මගින් මාධ්‍ය නිදහස් සීමා වෙනවා කියලා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වුණාට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක බහුතර අයිතීන් වෙනුවෙන් මේ නියාමනය කරන්න ඕන නියාමනයේ අවශ්‍යතාවය කරුණු 6යි. 1. තොරතුරු සමාජයක් පවත්නා විට sannivedana ක්‍රමය අනුව ආර්ථික සම්පතකි. එබැවින් ඒවා කළමනාකරණය කිරීමට නියාමනය අවශ්‍ය වෙනවා. 2. මහජන සාමය ආරක්ෂා කිරීමට නියාමනය අවශ්‍ය වෙනවා. 3. පාලනය නොකරන ලද පොදු මහජන sannivedana ක්‍රම මගින් තනි පුද්ගලයන්ගේ අයිතියට සිදුවන බලපෑම් පාලනය කිරීමට නියාමනය අවශ්‍ය වෙනවා. 4. තාක්ෂණික ප්‍රමිතිකරණය, නවෝත්පාදනය, අන්තර් සම්බන්ධතා මත පදනම් වූ sannivedana ක්‍රමවල සංවර්ධනයට සහ ඵලදායී භාවිතයට නියාමනය අවශ්‍ය වෙනවා. 5. තමන් තෝරාගත් සංනිවේදනාත්මක හා සංස්කෘතික භාවිතය මත පදනම් වූ තොරතුරු වෙත ප්‍රවේශ වීම sannivedanයේ නිදහස, විවිධත්වය සහ විශ්වීය වටිනාකම් ප්‍රවර්ධනයට නියාමනය වැදගත් වෙනවා. 6. මාධ්‍ය සේවාවල නිදහස් වෙළඳපොළ භාවිතය, ප්‍රවේශ වීමේ තරඟකාරීත්වය, පාරිභෝගික අයිතිය පවත්වාගෙන යාමට නියාමනය අවශ්‍ය වෙනවා. අපි කතා කරන නියාමන වර්ග. ලෝකයේ මාධ්‍ය නියාමනයට භාවිතා කරන ප්‍රවේශ 4යි. 1. ස්වයං නියාමනය. 2. සහ නියාමනය. 3. ව්‍යවස්ථාපිත නියාමනය. 4. අභ්‍යන්තරික නියාමනය. අපි ගන්නවා ස්වයං නියාමනය කියන්නේ මොකක්ද කියලා. මේකෙදි කරන්නේ පූර්ණ රාජ්‍ය මැදිහත්වීමකින් තොරව මාධ්‍ය මගින් ස්වේච්ඡාවෙන් සිදු කරන නියාමනය තමයි මේකෙදි සඳහන් වන්නේ. ආචාර ධර්ම මාර්ගෝපදේශ සකස් කිරීමේ ක්‍රියාවලියට මාධ්‍ය වෘත්තිකයෝ සහභාගී වෙනවා. මාධ්‍ය වෘත්තිකයෝ විසින් මාධ්‍ය ක්‍රියාවලිය තුළ තමන්ගේ මාධ්‍ය තුළ තමන් ස්වයං නියාමනයක් සිදු කරගන්නවා. හරියට නිකන් අර සමාජ වගකීම් පිළිබඳ sannivedana සංකල්පය මගින් ඉදිරිපත් වෙනවා වගේ. මාධ්‍ය මුහුණ දෙන සැබෑ ගැටලු හඳුනාගෙන ඒවට කඩිනම් පියවර ගැනීමට මේ යටතේ ඉඩකඩ සැලසෙනවා. ස්වයං නියාමනය කියන එක ඇත්තටම සාර්ථක දෙයක්. මාධ්‍ය වගකීම විය යුත්තේ මේ ස්වයං නියාමනය. අපි බලන සහ නියාමනය කියන්නේ මොකක්ද කියලා. මාධ්‍ය නියෝජිතයන්ගේ කැපිපෙනෙන මැදිහත් වීමත් සහිතව නීතිය මගින් ස්ථාපිත කරන ලද නියාමන සහ නියාමනය ලෙස හඳුන්වනවා. මාධ්‍ය නියෝජිතයන් කියන්නේ මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍ය සංස්කාරකවරුන්, මාධ්‍යකරුවන්, මාධ්‍ය සහාය
කියන්නේ. අපි ප්‍රාදේශීය මාධ්‍යවේදී මේ සියලුම දෙනා හිතනවා ඔය කියන කාරණේට. මේ ක්‍රියාවලියත් ඉතා වැඩදායී ක්‍රමයක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඊළඟ අපි කියනවා ව්‍යවස්ථාපිත නියාමනය. මේකද කියන්නේ නීතිය මගින් ව්‍යවස්ථාපිත කරලා මාධ්‍ය ශාස්ත්‍රයේ ප්‍රබල මැදිහත් වීමක් නොමැති නියාමන විධි ක්‍රමයක්. සිවිල් සමාජ කණ්ඩායම් නීතිඥ සංගම් ශාස්ත්‍රාලීය පර්යේෂකයෝ නියාමන මණ්ඩලවල සමාජිකත්වය දරනවා. ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තු මගින් හෝ එවැනි මණ්ඩලයක් මගින් පත් කරන නියෝජිතයන්ගේ නියාමන ව්‍යුහය සමන්විත වෙනවා. මාර්ගෝපදේශ සකස් කිරීම, ඊට අදාළ පරීක්ෂණ කටයුතු අදාළ ව්‍යුහ මගින් තමයි සිදු කරන්නේ. මේ පත් කරපු කණ්ඩායම මගින් තමයි සිද්ධ කරන්නේ. නියාමන ක්‍රියාවලියේ ඇතැම් විටක දැඩි බවක් පවතින්නට හැකියාවක් තියෙනවා. දැඩි දේශපාලන බලයක් සහිත බලවේග ක්‍රියාත්මක වෙන්න පුළුවන්. බලපෑම් වලට දේශපාලන හැඩයක් ගන්නටත් ඉඩ තියෙනවා. මේකට මාධ්‍යයේ සහයෝගය අවම මට්ටමකට පත් වෙනවා මේ ව්‍යවස්ථාපිත නියාමනයට කියලා අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්. අපි කතා කරන අභ්‍යන්තරික නියාමනය කියන්නේ මොකක්ද කියලා. ඇතැම් මාධ්‍ය ආයතන නියාමන ක්‍රියාවලියට තම ආයතන මට්ටමින් අභ්‍යන්තරව පවත්වාගෙන යන ක්‍රමය තමයි මේකෙදි කියන්නේ. ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කරනවා. මාධ්‍ය ආයතනයේ කටයුතු කළ විශ්‍රාමගත් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් ඔම්බුඩ්ස්මන්වරයා විදිහට පත් කරනවා. ඔම්බුඩ්ස්මන් කියලා කියන්නේ රටේ තියෙන ප්‍රධාන තනතුරක් ඔබ දන්නවා. ඒ වගේ ඔම්බුඩ්ස්මන් කෙනෙක් පත් කරනවා මාධ්‍ය ආයතනය තුල. මාධ්‍ය විෂය පිළිබඳ අවබෝධයක් ඇති ස්වාධීන විද්වතෙක් තමයි මේකට පත් කරන්නේ. බොහෝ විට මාධ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංස්කාරකවරුන්ට දැනුම් දීමත් ඒ සඳහා ගත හැකි පියවර නිර්දේශ කිරීමත් මේ ඔම්බුඩ්ස්මන්වරයාගේ කාර්යභාරය. බාහිර නියාමන ක්‍රමවේදයන් සමග ක්‍රියාත්මක විය හැකි අභ්‍යන්තරික ප්‍රවේශයක් වෘත්තීය භාවය අතින් ඉහළ මට්ටමක පවත්නා මාධ්‍යවලට වඩාත් යෝග්‍ය නියාමන ක්‍රමයක් කියලා මේක ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ඔම්බුඩ්ස්මන්වරයාට පුළුවන් ඵලදායීව තමන්ගේ මාධ්‍ය ආයතනය නියාමනය කිරීමට. අපි කතා කරන ඊළඟ මාතෘකාව මාධ්‍ය නියාමන ආයතන කිහිපයක් ගැන කතා කරනවා. ඒවායේ කාර්යභාරය. මාධ්‍ය නියාමන ආයතන සහ ඒවායේ කාර්යභාරය. අපි කතා කරන ලංකාවේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය 1912 ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ පනවන ලද තීරණයකින් තමයි ආරම්භ වුණේ. මේක සංදර්ශන ප්‍රසංග චිත්‍රපට යනාදී මහජන ප්‍රදර්ශනයට පෙර මේ මණ්ඩලය මගින් බලලා ඒක සුදුසුද නැද්ද කියලා තීරණය කිරීම තමයි සිද්ධ කරන්නේ. 1951 අංක 23 දරන පනතින් මේක තවත් ක්‍රමවත් විදිහට ඉදිරිපත් කරලා චිත්‍රපට ශාලාවකට මුදා හැරීමට පෙර චිත්‍රපටියක් වර්ග කරනවා. U, X සහ A කියන චිත්‍රපට මාදිලි චිත්‍රපට වර්ගීකරණය යටතේ ඉදිරිපත් කරනවා. අපි U සහතික කියලා කියන්නේ අසීමාන්තික මහජන ප්‍රදර්ශනයට සුදුසුයි. කිසිම බාධාවක් නැහැ. ඕන කෙනෙකුට නරඹන්න පුළුවන්. අර කියන්නේ පවුලේ සැමට එකට සිටින නර්මියකි චිත්‍රපටයකින් X වැඩිහිටියන් පමණක් සුදුසුයි. අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනෙකුට නරඹන්න පුළුවන්. A සහතිකය කියලා කියන්නේ වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. වැඩිහිටියන් සමග පැමිණෙන වයස අවුරුදු 18ට අඩු ළමයිටත් නරඹන්නට පුළුවන්. ඒකත් U සහතිකයේ වගේමයි. නමුත් ඒකේ යම් සීමාවකුත් තියෙනවා. පනතට අනුව රැඟුම් පාලක මණ්ඩලයට සමාජිකයින් පත් කිරීම විශේෂ ඇමතිවරයාගේ කටයුත්ත එක් කාලවලට මණ්ඩලයට සමාජිකයින් පත් කිරීමට කටයුතු නොකර තනි පුද්ගලයෙක් යටතේ කටයුතු කරපු අවස්ථා ලංකාව තුළ හඳුන්වා දෙන්නට පුළුවන්. මීළඟ නියාමන මණ්ඩලය අපි කියනවා මොකද්ද? ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය. ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍ය සඳහා 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ තමයි මේක ඉදිරිපත් කරන්නේ. පුවත්පත් ආචාර ධර්ම, පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම, පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ හැඟීමක් ඇති කිරීම ඇතුළු පරමාර්ථ ගානාවක් මුල් කරගෙන තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. පුවත්පත් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා එහි කොමසාරිස් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්නේ ජනාධිපති විසින්. ඒ සඳහා ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්වරු නිලබරයෙන් පත් කරලා තියෙනවා. පුවත්පත් මණ්ඩලය යටතේ 1981 ගැසට් මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන ආචාර ධර්ම මාලාවට ඇතුළත් වන පුවත් ආචාර ධර්ම කඩකිරීම පිළිබඳ මහජන පැමිණිලි විභාග කරන්නේ සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින්. පුවත්පත්වලට ආචාර ධර්ම කඩකිරීම පිළිබඳ විභාග තීන්දුව ප්‍රකාශයට පත් කළ හැකි අතර පනත මගින් මණ්ඩලය අධිකරණයට බලතල අර්ධ වශයෙන් ලබා දී තියෙනවා. මේ මණ්ඩලයට අධිකරණ බලතල අර්ධ වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. පුවත්පත් කොමසාරිස්වරයා මණ්ඩලයේ පරිපාලන කටයුතු මෙහෙවන
අතර පුද්ගල පුවත්පත් පරීක්ෂණය කර ඒවායේ ආචාර ධර්ම කඩවන අවස්ථා පිළිබඳ අධ්‍යක්ෂක මණ්ඩලයේ අවධානය යොමු කිරීමටද කොමසාරිස්වරයාට හැකියාව තියෙනවා. මෙරට ප්‍රකාශයට පත්වන සෑම පුවත්පතක්ම වාර්ෂිකව මේ මණ්ඩලයේ ලියාපදිංචි වෙන්න ඕන. ඊළඟ නියාමන ආයතනය අපි කියනවා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ගැන තමයි අපි කතා කරන්නේ. 1996 අංක 27 දරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංදේශ සංශෝධන පනත යටතේ තමයි පිහිටවලා තියෙන්නේ. විදුලි සංදේශ නියාමන ආයතන ලෙස විදුලි සංදේශ හා විදුලි සංදේශ කර්මාන්තයේ නියාමනය මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යනාදිය මේ යටතේ සිදු කරනවා. විදුලි සංදේශ සේවා සැපයීම මෙන්ම ඊට අදාළ උපාංගවල ගුණාත්මක භාවය පිළිබඳ කටයුතු කිරීමත් මේකෙදි සිද්ධ වෙනවා. අපි දන්නවා අපි අපේ ජංගම දුරකථනයක් අස්ථානගත වුණාම අපි ගිහිල්ලා පැමිණිලි කරන්නේ මෙන්න මේ ආයතනයට. ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශය සහ සංඛ්‍යාත පද්ධති පිළිබඳ ජංගම දුරකථන භාවිතය පිළිබඳ තියෙන ගැටලු යනාදිය මේ කොමිසම මගින් මේ මණ්ඩලය මගින් නිරාකරණය කිරීම සිද්ධ කරනවා. ජනාධිපතිවරයා තමයි කොමිසමේ සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්නේ. ඒ තීරණ අනුව තමයි මේ අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් යටතේ පරිපාලන කටයුතු සිද්ධ වෙනවා. අපි ඊළඟ ආයතනයේ කතා කරනවා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම. ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම කියලා කියන්නේ ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පුවත්පත් ප්‍රකාශකයින්ගේ සංගම යන ආයතන ඒකාබද්ධව පිහිටවලා ස්වයං නියාමන ආයතනයක් පිහිටව ගත්තා. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට අනුබද්ධව 2003 වසරේදී පිහිටවන්න ලැබුවා. ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ මගින් ප්‍රකාශයට පත් කළ තියෙන වෘත්තීය මාර්ගෝපදේශ සංග්‍රහයක් යටතේ තමයි මේ ආචාර ධර්ම කඩකිරීම පිළිබඳ පැමිණිලි මේ කොමිසම වෙත ඉදිරිපත් වෙන්නේ. මේ කොමිසම මගින් ඒවාට අදාළ පිළියම් ඉදිරිපත් කරනවා. මේ පුවත්පත් මාධ්‍ය වගේ වෙනත් ශේෂ්ඨවලට අයත් විද්වතුන්ගේ සමන්විත කමිටුවක් විදිහට තමයි මේක පත් කරලා තියෙන්නේ. ඊළඟ නියාමන ආයතන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකාවේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය විසින් තමයි 2006 වසරේ පිහිටවලා තියෙන මේ ආයතනය. පරිගණක භාවිතය මගින් සිදු කරන මූල්‍ය අපරාධ සහ වෙනත් අපරාධ පිළිබඳ ත්‍රස්තවාදී ක්‍රියාකාරීකම් පිළිබඳව ඒ වගේම තමයි හදිසි දැනුම්වත් කිරීම අනතුරු හැඟවීම් විසඳුම් ලබා දීම ආදී කාර්ය තමයි මේ කොමිසම මගින් ඉදිරිපත් කරන්නේ. කොමිසම මගින් සිද්ධ කරන්නේ පරිගණක ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් වන මහජන පැමිණිලි විමර්ශනය කරනවා. ඊට අදාළ විසඳුම් සපයනවා. සමාජ මාධ්‍ය ජාලාවල සිදුවන ව්‍යාජ ගිණුම් පිළිබඳ පැමිණිලි මේ ආයතනය විසින් තමයි සලකා බලන්නේ. ඔබට මං හිතන්නේ පැහැදිලි ඇති නියාමනය පිළිබඳ පැහැදිලි අදහසක්. නමුත් මේ නිශ්චිත කරුණු වලට අමතරව ඔබ අමතර කරුණු රැස් කර ගැනීම ඔබගේ විභාගයේ ඉදිරි ප්‍රතිඵල සඳහා ඉතා වැදගත් වේ. සුපුරුදු පරිදි මං ඇගයීම ඉදිරිපත් කරනවා. 1. මාධ්‍ය නියාමනයන් හඳුන්වා දී එහි අවශ්‍යතාවය හා වැදගත්කම පැහැදිලි කරන්න. 2. මාධ්‍ය නියාමන ආයතන කීපයක කාර්යභාරය නිදසුන් දක්වමින් පැහැදිලි කරන්න. අපි ඊළඟ මාතෘකාව කතා කරන්න සූදානම් වුණොත් එහෙම ඊළඟ මාතෘකාව අපට තියෙන්නේ පුවත්පත් ආචාර ධර්ම. විවිධ ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම. මාධ්‍ය ආචාර ධර්ම හා මාධ්‍ය මාර්ගෝපදේශ 20 වන සියවසේ ඉඳන් මාධ්‍ය සමග වැඩුණු ප්‍රධාන ධාරාවක් විදිහට ආචාර ධර්ම අපිට සලකා බලන්නට පුළුවන්. වෘත්තිකයාට ඕනෑම වෘත්තියකට අදාළව ආචාර ධර්ම පවතිනවා. ඒ වගේම තමයි මාධ්‍ය සඳහා ආචාර ධර්ම ඉදිරිපත් වෙලා තියෙනවා. නිර්වද්‍යතාවය, පෞද්ගලිකත්වය, මූලාශ්‍ර හෙළි නොකිරීම, පිළිතුරු දීමේ අයිතිය වැනි ආචාර ධර්ම සංග්‍රහවල දක්නට ලැබෙන ප්‍රධාන වගන්ති විදියට අපිට සලකන්න පුළුවන්. ආචාර ධර්ම බොහෝ විට සකස් කරන්නේ වෘත්තිකයෝ විසින්. වෘත්තිකයන්ගේ තමයි ආචාර ධර්ම තියෙන්නේ. එහෙනම් මාධ්‍යවේදීන්ගේ තියෙන ඕන ආචාර ධර්ම ඔවුන් සකසාගත් ඒවා. වර්තමාන සමාජයේ විවිධ වෘත්තිකයන්ගේ සංවිධාන වලට අදාළ සමාජිකත්වයට බලපාන ආචාර ධර්ම පවත්වාගෙන සංග්‍රහයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ආචාර ධර්ම වගේම මාර්ගෝපදේශ අපි ගයිඩ්ලයින්ස් කියනවා. මේ මාර්ග දර්ශක විදියට නම් කරලා තියෙන ඒ වගේනුත් කරන්නේ මේ sannivedana ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමේ කාර්යය. විවිධ වැඩසටහන් වෙනුවෙන් සකස් කරන මාර්ගෝපදේශ පවතිනවා. sannivedana කාර්ය, භාෂාව, මූලාශ්‍ර සපයාගත යුතු ආකාරය යනාදී මාර්ගෝපදේශ ඉදිරිපත් කරලා තියෙනවා මේ මාධ්‍යවේදීන් සඳහා. අපි දන්නවා වර්තමානයේ වන විට අපි පුද්ගලිකව ගත්තොත් එහෙම
මාධ්‍ය ආයතන වලින් සිද්ධ කරන මාධ්‍ය ක්‍රියාන්විතවල මාධ්‍ය වැඩසටහන් වල තියෙන ආචාර ධර්ම සහ මේ ගයිඩ්ලයින් එහෙම නැත්නම් මාර්ගෝපදේශ සාධාරණද කියන ප්‍රශ්නය අපිට ඉදිරිපත් වෙනවා. මා ඔබට නිශ්චිත කරුණු පමණයි ඉදිරිපත් කරන්නේ. අපි කතා කරන පුවත්පත් ආචාර ධර්ම 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ 1981 දී පුවත්පත් කලාවේදීන්ට ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වලා දුන්නා. එවක පුවත්පත්වල ප්‍රධාන සංස්කාරකවරුන් 23 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් මණ්ඩලයක් මගින් තමයි මේ ඉදිරිපත් වෙන්නේ. ආචාර ධර්ම ගැසට් කරලා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒකට ගින්න නීත්‍යානුකූල පසුබිමකුත් තියෙනවා. 2003 වසරේ ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ මගින් වෘත්තීය මාර්ගෝපදේශ සංග්‍රහයක් ප්‍රකාශයට පත් කරා. වෘත්තීය මාර්ගෝපදේශ සංග්‍රහයක් ප්‍රකාශයට පත් කරා. ඒකෙදී අවස්ථා දෙකකදී යාවත් කාලීන කරලා තියෙනවා. වර්තමානයේ වෙන විට මේ ආචාර ධර්ම සඳහා පිළිගන්නට පුළුවන් සැලකිය යුතු ප්‍රතිපත්තීන් රාශියක් අඩංගු වෙන ආචාර ධර්ම පද්ධතියක් විදිහට අපිට මේක හඳුන්වා දෙන්න පුළුවන්. ගුවන්විදුලි ආචාර ධර්ම පිළිබඳ කතා කරොත් එහෙම පෞද්ගලික ගුවන්විදුලි සේවා සඳහා ස්ථිර ආචාර ධර්ම හෝ මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කරලා නැහැ. ඒ සඳහා කොච්චර උත්සාහ ගත්තත් ඒක වෙලා නැහැ. ඒක තමයි මේ FM නාලිකාවලට එහෙම වෙලා තියෙන වින්නහිය. 1966 අංක 25 දරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පනතේ ඉදිරිපත් කරලා තියෙනවා. ගුවන්විදුලි නාලිකාවල වලට අදාළ මඟ පෙන්වීමක් විදිහට එක් පනත කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් මේ යටතේදී. මේකට අමතරව ගුවන්විදුලි වැඩසටහනක් සඳහා සකස් කර ඇති දැන්වීම් ලබා ගැනීමේදී පිළිපැදිය යුතු පටිපාටිය මේකෙදී වැදගත් වෙනවා. ඇතැම් ගුවන්විදුලි නාලිකා තම නාලිකාවට අදාළ ආචාර ධර්ම හා මාර්ගෝපදේශ සකස් කරලා තියෙනවා කියලා හඳුන ගන්න පුළුවන් ආයතනයට අදාළව. අපි කතා කරනවා රූපවාහිනී ආචාර ධර්ම. 1982 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යටතේ ඒකේ වගන්ති අනුව වැඩසටහනක් අදාළ කොටස් කීපයකට මඟ පෙන්වීමක් විදිහට භාවිතා කරලා තියෙනවා. ඒ වගේම වෙළඳ දැන්වීම් ලබා ගැනීමේදී අනුගමනය කරන මාර්ගෝපදේශ සංග්‍රහයක් තියෙනවා. පොදුවේ රූපවාහිනී නාලිකා සඳහා බලපාන ආචාර ධර්ම පද්ධතියක් මේකෙදී අපිට හඳුනාගත හැකි වෙන්නේ නැහැ. අපි අවසාන වශයෙන් කතා කරනවා නව මාධ්‍ය ආචාර ධර්ම. නව මාධ්‍ය ආචාර ධර්ම හා මාර්ගෝපදේශ පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා. එක් වෙබ් අඩවිවල හා සමාජ ජාලාවල Tamanට ගැළපෙන විදිහට සකස් කළ මාර්ගෝපදේශ දක්වන්නට පුළුවන්. ඇතැම් රටවල නව මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ උනන්දුවක් දක්වනවා. නව මාධ්‍ය පිළිබඳ ආචාර ධර්ම ලංකාවේ සිහිනයක් පමණයි. නව මාධ්‍ය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති මිනිස්සු තමයි අන්තර්ජාලය පුරා සැරිසරමින් විවිධ විකාර ඉදිරිපත් කරන්නේ. ඒවා සම්බන්ධයෙන් ඔබ ප්‍රායෝගිකව හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. මම ඔබට නිශ්චිතව කරුණු ඉදිරිපත් කිරීම පමණයි කරන්නේ. කාල වේලාව සහ ඉඩ පිළිබඳ ප්‍රශ්නය තුල මේකේ ඇගීම මම ඉදිරිපත් කරනවා. මාධ්‍ය සඳහා ආචාර ධර්ම හා මාර්ගෝපදේශ පැවතිය යුතුද විමසන්න. දෙවැනි ප්‍රශ්නේ තෝරාගත් පුවත්පතක ප්‍රවෘත්ති වාරණ 10ක් විමර්ශනය කරමින් ඒවා බොහෝ දුරට ආචාර ධර්ම වලට අනුකූලව ඉදිරිපත් කර ඇතිදයි පරීක්ෂා කරන්න. මේ ආකාරයට තමයි ඔබගේ විෂය නිර්දේශයේ එන 10 වෙනි පාඩම අවසන් වන්නේ. මා ඔබට ඉදිරිපත් කළේ නිශ්චිත කරුණු පමණයි. පන්ති කාමරය තුල ඉතා සවිස්තරාත්මකව ඉතා ගැඹුරින් කතා කරපු මාතෘකා විදිහට මේ මාතෘකා අපිට සලකන්නට පුළුවන්. නමුත් මේ පාඩම් මාලාව තුල ඉදිරිපත් කරන්නට වෙන්නේ නිශ්චිත කරුණු නිශ්චිත ආකාරයට පමණයි. මේ පාඩම් සියල්ලම ඉක්මනින් ඉවර කරාට පස්සේ මම ඔබට කෙටි මාතෘකා ඔස්සේ වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. sannivedana ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය කියන පාඩම මෙහෙම අපි අවසන් කරනවා. අපි ඊළඟ පාඩමෙන් ඉක්මනටම වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකට ලයික් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඕගොල්ලන්ගේ අදහස් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරලා එවන්න. ඊළඟට මේක subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරන්න. අනිත් අයට බලන්න share කරන්න. ඊළඟට bell icon එක click කරන්න. එතකොට notification එකක් එනවා ඕගොල්ලන්ට මම වීඩියෝ එකක් දාපු හැම වෙලාවෙම. ලංකාව පුරාම ඉන්න දරුවන්ට මේක බලන්න පුළුවන් විදිහට බෙදා හරින්න කියනවා. ඒක තමයි මගේ ඉල්ලීම. මේ දිනවල ප්‍රධාන වශයෙන්ම නිකන් ඉන්නවට වඩා ඕගොල්ලෝ වෙනුවෙන් යම් දෙයක් කරන්න ඕන කියන තැන ඉන්න නිසා තමයි අපි මේ දේවල් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කරන්නේ කියන එක නැවතත් මතක් කරන්න කැමතියි. ඉදිරියේ එළඹෙන අපසෝසස් පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන සුන්දර සරසවි සීමේ සාර්ථක කර ගැනීමට ඔබට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
කුරුණෑගල නගරේ 100% ප්‍රතිඵල වාර්තා කරපු අපේ පන්තියේ ප්‍රතිඵල රඳවා ගැනීම සඳහා ඔබ කැපවිය යුතුයි කියලා මම ඔබට මතක් කරනවා බොහොම ආදරෙන්. ඒ වගේමයි ඔබ දිස්ත්‍රික් කුසලතාවයන් දිවයිනේ කුසලතාවයන් සඳහා ගමන් කිරීමට මේ කාලය ඔබට ආශිර්වාදයක් කරගන්න මේ අභියෝගාත්මක කාලය අභියෝගාත්මක වකවානු ඔබට ආශිර්වාදයක් කරගන්න කියලා මම ඔබෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම අපි හම්බෙමු. එතකන් මම නවතිනවා. ඔබට සුබ දවසක්. බොහොම ස්තුතියි.